Vision FM. සුබ දැසනක් ආදරණීය දේ පුතේ. ඔන්න අපි දැන් සෝදානම් වෙනවා අධ්‍යාපන පුනරීක්ෂණ පාඨමාලාව විභාග සඳහා ඉලක්ක කරගත් පුනරීක්ෂණ පාඨමාලාව ඔබ වෙත ගෙනෙන්නට විෂන් FM අපි. ඉතින් රටක් හොඳ නීති වලින් පාලනය වෙනවට වඩා හොඳ මිනිස්සුන්ගෙන් පාලනය වීම යෝග්‍යයි කියලා ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා වරක් ප්‍රකාශ කරලා තියෙනවා. සැබවින්ම හොඳ මිනිසුන්ගේ රට පාලනය වෙනවා නම් ඒ රට ඒ සමාජය වඩා යහපත් වූ සුබවාදී තැනක් වෙනවා. නමුත් හොඳ මිනිසුන් පමණක්ම නෙමෙයි හරියටම බැලුවොත් එහෙම මේ දේශපාලනය කියන කාරණේත් එක්කනේ රටක පාලනය කියන දේ තීරණය වෙන්නේ. ඉතින් මේ දේශයේ පාලනය කිරීම කියන දේ යහපත් විදිහට කරන්න නම් ඒ පිළිබඳ තියෙන ශාස්ත්‍රීය දැනුමත් බෙහෙවින්ම පාලකයන්ට ඉවහල් වෙනවා. ඒක පාලකයෙකුට විතරක් නෙමෙයි. රටේ ජනතාව තුළ පවා තිබිය යුතු දෙයක් තමයි මේ දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම. සැබවින්ම දේශපාලනය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම අපි හඳුන්වන්නේ දේශපාලන විද්‍යාව කියලා. මේ විභාගයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඡන්ද අපේක්ෂකයෙක් විදිහට, ඡන්ද දායකයෙක් විදිහට පවා රටේ පුරවැසියන් විදිහට අපි සියලු දෙනා තුළම මේ දේශපාලන විද්‍යාව පිළිබඳව යම් මට්ටමකට හෝ දැනුමක් තිබිය යුතුයි. එය අපිට බෙහෙවින්ම ඉවහල් වෙනවා මේ රටේ පාලනය සම්බන්ධයෙන් යම් තීන්දුව తీරන ගැනීමේදී පවා. ඉතින් ඔන්න අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ඉන්නවා අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයට අදාළ පුනරීක්ෂණ පාඨමාලාව ඔබ වෙත ගෙන එන්නට. අද දවසේදී ඒ සඳහා මැදිරියට පැමිණ සිටිනවා බදුල්ල මහින්ද විද්‍යාලයේ හා සුධර්මාවාස මහපිරිවෙන් ආචාර්ය ජයලත් කේ හෙට්ටිආරච්චි ගුරුතුමා. ඉතින් අදනේ දුවේ පුතේ ඔබට මතක් කරගන්න කැමතියි ඔන්න අද දවසේදී අපි සාකච්ඡා කරනවා මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ කියන පාඩමට අදාළව. එයින් කොහොමද උසස් පෙළ සඳහා ප්‍රශ්න සැකසෙන්නේ, ඊට පෙර වසරවල කොහොමද ප්‍රශ්න සැකසුනේ, සහ ප්‍රශ්නවල ස්වභාවය කොහොමද කියන දේ ගැන කතා කරන්නට මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ ඇසුරින්. ඒ වගේම ඔන්න ඔබට හැකියාව තිබෙනවා අපිව ගුවන්විදුලියෙන් අහන්නට විතරක් නෙමෙයි අපිව දකින්නට හැකියාව තිබෙනවා දැන් අපේ Vision FM Facebook පිටුව හරහා. යන්න Vision FM Facebook පිටුවට අමතක කරන්න එපා. Facebook පිටුවට like කරන්න, comment කරන්න. ඔන්න ඔබට හැකියාව තිබෙනවා අපේ live විකාශයන් නරඹන්න. එසේනම් මා දැන් ආරාධනා කර සිටිනවා ඉතාම ගෞරවයෙන් ජයලත් කේ ආරච්චි ගුරුතුමන් වෙත අද දවසේදී දේශපාලන විද්‍යාව විෂයට අදාළ පුනරීක්ෂණ පාඨමාලාව ආරම්භ කිරීමට. ගුරුතුමනි සුබ දේශනක් වේවා දුවදරුවනි. උසස් පෙළ විභාගය සඳහා අපට තවත් සීමිත කාලයයි තියෙන්නේ. ඉතින් මේ කාලය තුල අපි බලාපොරොත්තු වෙනවා ගුණාත්මක දැනුමක් එකතු කරගන්න. විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව පේපරේ අතට ගත්තාම අපිට පුළුවන් වෙන්න ඕන හොඳ උත්තරයක් ලියා ගන්න නේද? ගුණාත්මක උත්තරයක් ලියා ගන්න. දැන් අපි හැමෝටම උත්තර ලියන්න පුළුවන්. හැබැයි හොඳම උත්තරයක් ගොඩනගා ගන්න කොහොමද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒතර අපි මීට කලින් සාකච්ඡාවේදී දේශපාලන විද්‍යාවේ අධ්‍යයන මාර්ගවලට අදාළව පාඩම් මාලාවල් සියල්ලම අපි සාකච්ඡාවන් කරා. එතකොට ඒ සියලු සාකච්ඡාවන් වලට අදාළව අපි ලොකු දැනුමක් ගොඩනගා ගත්තා. හැබැයි පස්සේ කාලෙදී, ඒ කියන්නේ අපි අද අපේක්ෂා කරන්නේ කෝල්බ්‍රූක් පාඩමට නැත්නම් පළවෙනි දේශපාලන විද්‍යාවේ පළවෙනි පාඩමට අදාළව අපිට කරුණු ගොඩනගා ගන්න පුළුවන් කොහොමද? විශේෂයෙන්ම දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා කෝල්බ්‍රූක් පාඩමෙන් අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න 5ක් විතර අහන්න පුළුවන්. දැන් එක ප්‍රශ්නයක් ඇහුවා 2019 දී දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව. ඒක අද අපි අපේක්ෂා කරනවා කෝල්බ්‍රූක් ආණ්ඩු ක්‍රමයට අදාළව අපිට කොහොමද හොඳ ප්‍රශ්නයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි? නැත්නම් ගුණාත්මක උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන් කොහොමද කියලා අපි සාකච්ඡා කරන්න තමයි අපේක්ෂා කරන්නේ.
එතකොට කෝල් ගෲප් පාඩමින් අපිට අහන්න පුළුවන් ප්‍රධාන එක ප්‍රශ්නය තමයි යටත් විජිත හා යටත් විජිත රාජ්‍ය හඳුන්වන්න. හරිද? ඒ කියන්නේ යටත් විජිත හා යටත් විජිත රාජ්‍ය කියන එක අපිට හැඳින්වීමේ හැකියාව තියෙනවා. නැත්නම් එහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ මූලිකවම අපිට එහෙම ප්‍රශ්නයක් ගොඩනගා ගැනීමේ හැකියාව නැත්නම් අහන්න පුළුවන් අපිට. එතකොට දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් අපි කොහොමද උත්තර ලියන්නේ? දැන් බැලු බැලමට දැන් තේරෙනවා ප්‍රශ්නේ ලේසි කියලා. හැබැයි අපි ගොඩනගන කරුණු වල ගුණාත්මක බව තියෙනව නේද? දැන් දුවල පුතාලා මම දන්නවා පාඩම් කරලා මේ වෙනකොට හොඳ දැනුමකින් සන්නද්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ දැනුම වර්ධනය කරගන්න. ඒ දැනුම ඉහළ දාගන්න තමයි අපි මේ වගේ ඔබත් එක්ක දොඩමළු වෙලා ඔබේ දැනුම වර්ධනය කරන්න උත්සාහ ගන්නෙ. පුතා දුවේ එතකොට ප්‍රශ්න මතකයි නේද? යටත් විජිත හා යටත් විජිත රාජ්‍ය හඳුන්වන්න කියන එක තමයි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට අපි දන්නවා ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ජාතීන් තුනකට යටත් වුණා. ඒ තමයි පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කියන ජාතීන් තුන. එතකොට පෘතුගීසීන් 1505 යටත් කරගන්නවා, ලන්දේසීන් 1658 යටත් කරගන්නවා, ඉංග්‍රීසීන් 1796 දී යටත් කරගන්නවා. ඒක ප්‍රධාන වශයෙන් ගත්තාම ජාතීන් තුනකට අපි යටත් වෙලා හිටියා. එතකොට අපි උසස් පෙළ දේශපාලන විද්‍යාවේදී අපේක්ෂා කරන්නේ මෙතෙන්දී බොහෝ දුරට ඉංග්‍රීසීන් පිළිබඳව සාකච්ඡා කරන්න. ඔබ වෙනත් විෂයන් හදාරනවා, සමහර ඉතිහාසය වගේ විෂයන් වලදී පෘතුගීසීන් හෝ ලන්දේසීන් ගැන අවධානය යොමු කරනවා ඇති. හැබැයි දේශපාලන විද්‍යාවේදී අපි මේ වෙලාවේ කරන්නේ ඉංග්‍රීසීන් පිළිබඳව අවධානය යොමු කරන එක තමයි කරන්නේ. එතකොට දැන් මේ යටත් විජිතවාදය ව්‍යාප්ත කරනකොට පුතා දුව ක්‍රමවේද දෙකක් භාවිතා කරලා තියෙනවා අධිරාජ්‍යවාදීන්. හරිද? ක්‍රමවේද දෙකක් භාවිතා කරලා තියෙනවා. එකක් තමයි ජනාවාස නොවු භූමියක් යටත් කර ගැනීම, අනත් එක ජනාවාස වූ භූමියක් යටත් කර ගැනීම. ජනාවාස නොවු භූමිය කියලා කියන්නේ සමහර වෙලාවට රටක් අල්ල ගන්නවා. ඒ රටේ මිනිස්සු නැහැ. රට අල්ලගෙන තමන්ගේ ජාතිය පදිංචි කරලා, තමන්ගේ බලය ව්‍යාප්ත කරලා, තමන්ගේ නීතිය ව්‍යාප්ත කරලා එහෙම හදාගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි තවත් සමහර අවස්ථාවලදී ජනාවාස වූ භූමියක්. දැන් අපි යටත් වෙච්ච විදිහ මතකද? දැන් ඉංග්‍රීසියෙන් අපි ලංකාවේ හිටියේ නැද්ද? ලංකාවේ ලාංකිකයෝ හිටියානේ. තේරුණාද? එතකොට එහෙනම් ඒක යටත් තන් ජනාවාස වූ භූමියක්. එහෙනම් ජනාවාස නොවු භූමිය යටත් කරගෙන තියෙනවා. ඒ වගේම ජනාවාස වූ භූමිය යටත් කරගෙන තියෙනවා. ඒ ක්‍රම දෙක හරහාම මේ අධිරාජ්‍යවාදීන් මේ විදිහට නැත්නම් ඉංග්‍රීසියෙන් තමන්ගේ අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කරලා තියෙනවා. එතකොට පුතාලා දැන් ලංකාව අල්ල ගන්නකොට ඉංග්‍රීසියට විශේෂයෙන්ම සමාගමක් උදව් කළා. ඔබ දන්නවද නේද? ජෝන් සමාගම. ඒක ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. එතකොට මේ VOC සමාගම නැත්නම් එහෙමත් කියලා අපි මේකට කියනවා. එතකොට මේ ජෝන් සමාගම ශ්‍රී ලංකාවේ සම්පූර්ණම වෙරළබඩ කලාපේ බලය ඔවුන්ට පාලනය කරගෙන යන අවස්ථාව දුන්නා. ඒ කාලයට අපි කියන්නේ 1796 ඉඳලා 1798 දක්වා. ඒ කාලේ අපි කියනවා මදුරාසි පාලන සමය කියලා. එතකොට මදුරාසි පාලන සමයේදී මේ අර ජෝන් සමාගම ලංකාවෙන් අධික බදු මුදලක් අය කරන්න පටන් ගත්තා. හේතුව දැන් ඔවුන් ලංකාව අල්ලගන්න විශාල වියදමක් දරනවා. ඒ වියදම කවර් කරගන්න ඕන හින්දා එයාලා මොකද කරන්නේ? අධික බදු මුදලක් අය කරනවා. විශේෂයෙන්ම ඉඩම් බද්ද ඒ වගේම පොල්ගස් බද්ද. දැන් පොල්ගස් 10ක් තියෙනවා බදු ගෙවන්න ඕන. සමහර ගෙරි කඩන්නේ බදු ගෙවනවා. බල්ලෙක් ඉන්නවනම් බදු ගෙවන්න ඕන. බලු බද්ද, ලුණු බද්ද, ඇඟ බද්ද මේ වගේ විශාල විදිහට බදු ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසා මොකද උනේ? වෙරළබඩ කලාපේ ඔවුන්ට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සිද්ධ වුණා. හරි. ඒ නිසා ඉංග්‍රීසියෙන් ඇවිල්ලා කිව්වා ඔයාලට විතර පාලනය කරන්න දෙන්න බෑ, අපිත් පාලනය කරනවා කියලා. ඔන්න දැන් පාලනයට මැදිහත් වෙනවා. කවද්ද? 1798 ඉඳලා 1802 දක්වා ජෝන් සමාගමයි ඉංග්‍රීසීනුයි දෙගොල්ලෝ එකතු වෙලා පාලනය කරනවා. දෙගොල්ලක් නිසා අපි කියන මොකද්ද? ද්විත්ව පාලන සමය කියලා අපි කියනවා. හරි, දෙගොල්ල පාලනය කරපු හින්දා අපි කියනවා ද්විත්ව පාලන සමය කියලා කියනවා. එතකොට මේ ද්විත්ව පාලන සමයේදී පරිපාලන කටයුතු ඉංග්‍රීසීන් කරනවා, වෙළඳාම් කටයුතු කරන්නේ කවුද? ජෝන් සමාගම විසින්. හරි, පරිපාලන කටයුතු සම්පූර්ණව ඉංග්‍රීසීන් විසින් තමයි කරන්නේ. එතකොට වෙළඳාම් කටයුතු සිදු කරන්නේ සියල්ලම ජෝන් සමාගම විසින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලංකාවේ මුල් කාලීනව පාලනය අරන් ගියේ. ඊට පස්සේ මොකද වුනේ? අපි දන්නවා අවසානයේදී 1802 දී ජෝන් සමාගම අයින් කළා දානවා. අයින් කළා දාලා 1802 අපේ වෙරළබඩ කලාපය කිරීටයේ යටත් විජිතය බවට පත් කරගන්නවා. හැබැයි එතනින් නැවතුනේ නෑ. එයා මොකද කරන්නේ?
කන්ද උඩට අල්ලගන්න උත්සාහ කරනවා. මොකද කන්ද උඩට ඉඳලා වෙරළවඩ කලාපයට භාණ්ඩ ගෙනීමේදී කඩවත්වලදී අධික බදු මුදලක් අය කරා. ඒ වගේම සමහර ලාවට වෙරළවඩ කලාපයෙන් කන්ද උඩට වෙළඳාමට යන අයට විවිධ හිරිහැර විඳින්න සිද්ධ වුණා. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් නිසා ඉංග්‍රීසියෙන් කල්පනා කරා අපි කන්ද උඩට අනිවාර්යයෙන්ම අල්ල ගන්නවා කියලා හිතලා ඔවුන් කන්ද උඩටත් අල්ලගන්න ක්‍රියා කරා. ඉතින් ඒකත් සුවිශේෂී අවස්ථාවක් වුණා. දැන් එතෙන්දී විශේෂයෙන්ම ඒ රජතුමා පිළිබඳ රහසිගතව තොරතුරු හොයලා රජතුමා තරඟුණා. අපි දන්නවා ලංකාවේ අවසාන රජුව තමයි ශ්‍රී වික්‍රමරාජසිංහ නෝත් කන්නසාමි. ඔහු රංගම්මා සමග සැඟව සිටියේදී අත්අඩංගුවට අරගෙන ඉන්දියාවේ වෙල්ලෝරයට යවනවා. වෙලොරේට යවන 1915 දී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයත් ඉංග්‍රීසීන් යටතට අල්ලගන්නවා. එතකොට දැන් ඔන්න මුළු ලංකාවම කාගේද ඉංග්‍රීසීන්ගේ රාජ්‍යයක් බවට පරිවර්තනය වුණා. එතකොට මේ කියන රාජ්‍යයන් තවත් නැත්නම් රාජ්‍යයන් යටත් වීමට පෙර හරිද? රාජ්‍යයන් යටත් වීමට පෙර පැවතුණු ස්වභාවයන් දෙකක් තියෙනවා. හරිද? පැවතුණු ස්වභාවයන් දෙකක්. එකක් තමයි වැඩවසම් රාජාණ්ඩු. අනිත් එක ගෝත්‍රික රාජ්‍ය. දැන් අපි පුතාලා දන්නවා වැඩවසම් රාජාණ්ඩු කියන එක දන්නවනේ නේද? ඒ කියන්නේ රජු රදල ප්‍රවේණිදාස කියන කණ්ඩායම් තුන එකතු වෙලා රට පාලනය කරපු කාලයට අපි කියනවා වැඩවසම් රාජාණ්ඩු කියලා. හරිද? ඊට පස්සේ එහෙම පාලන ක්‍රම සමහර රටවල් තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ගෝත්‍රික රාජ්‍ය. දැන් විශේෂයෙන්ම අපේ ආසියාවේ නම් තිබිලා තියෙන ගොඩක්ම වැඩවසම් රාජාණ්ඩු. හැබැයි ගොඩක් අප්‍රිකානු රාජ්‍යයන් ගෝත්‍රික රාජ්‍යයන් වශයෙන් තමයි යටත් වෙන අවස්ථාවේදී තිබිලා තියෙන්නේ. එහෙනම් පැහැදිලිද අධිරාජ්‍යවාදීන්ට හසු වීමට පෙර එහෙනම් පැවති රාජ්‍යයන් ස්වභාවයන් දෙකයි අපිට ඔයගේ කෙටි ප්‍රශ්නයකදී අහන්න පුළුවන් වැඩවසම් රාජාණ්ඩු සහ ගෝත්‍රික රාජ්‍ය පිළිබඳව අහන්න පුළුවන්. එතකොට මේ කියන විදිහට යටත් විජිත වාදය ව්‍යාප්ත කරනකොට හරිද යටත් විජිත වාදය ව්‍යාප්ත කරනකොට අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. හරිද? දැක ගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් තමයි විශාල භෞමික රාජ්‍ය වලට තම රාජ්‍ය බල පත්වීම. දැන් ඉංග්‍රීසීන් එක රටක් අල්ලගෙන නැවතුන්නේ නැහනේ. එයාලා ලෝකෙ වටේ තියෙන රටවල් යටත් කරගෙන ගියා. බලනකොට දැන් සමස්ත ඒ ඔවුන්ට යටත් වෙච්ච රාජ්‍යයන් ඔක්කොම ගත්තම අපි කියන හිරු නොබසින අධිරාජ්‍ය කියලා. ඒ තරමටම යටත් වුණා රාජ්‍යයන්. එතකොට ඒ වගේ විශාල රාජ්‍යයන් ප්‍රමාණයක් ඔවුන් යටතේ තබාගෙන තිබුණා. හරිද? එතකොට ඒ තත්වයෙන් අපිට පැහැදිලි වෙනවා විශාල භෞමික රාජ්‍ය නිර්මාණය වෙලා තියෙනවා. හරිද? ඒ වගේම තමයි මිලිටරි රාජ්‍ය නිර්මාණය වීම. මිලිටරි කියන්නේ අපි දන්නනේ හමුදානේ. ඒ කියන්නේ දැන් ඇත්තටම ඉංග්‍රීසීන් අපිව යටත් කරගත්තේ අපිට තියෙන ආදරයකටවත් නැත්නම් එහෙම සෙනෙහසින්වත් එහෙම නෙවෙයි. ඔවුන් අපිව යටත් කරගත්තේ අවි ආයුධ පෙන්නලා නේද? අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් නේද? ගොංගාලේ ගොඩබණ්ඩා වීර පුරන්නාපු කැප්පෙටිපොළ නේද? ඔය වගේ අතිවිශාල වූ අපේ රටට ආදරය කරපු දේශීය නායකයෝ අතිවිශාල වූ ප්‍රමාණයක් ඔවුන් අත්අඩංගුවට ගත්තා. එතකොට ඒ තත්වයන් යටතේ ගැටලු විශාල ප්‍රමාණයකට නිර්මාණය වුණා. එහෙනම් එතකොට මතක තියාගන්න මිලිටරි රාජ්‍යයක් තමයි මේ යටත් විජිතවාදී ව්‍යාප්ත වීමේදී අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ගොඩනගා ගැනීම. පුතාලා දුර දැන් මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයක් කියන එකෙන් අදහස් කරන්නේ බලය ඒකරාශී කරනවා කියන එක. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට සියලු බලතල ඒකරාශී කර ගන්නවා. ඔවුන් බලතල බෙදීමක් කරන්නේත් නැහැ, බලතල අයින් කරන්නේත් නැහැ. එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන් සම්පූර්ණ බලතල එකට ඒකරාශී කිරීමක් කරන්නේ. මේ බලතල එකට ඒකරාශී කිරීම හරහා අපිට පේනවා එක පැත්තකින් නිකන් අර ඒකාධිපති ආණ්ඩුවක් වගේම තමයි එතකොට. ඒක කිසිම බලය පාලනය වීමක් නැහැ. දැන් අපි දන්නවා සංධීය ක්‍රමවලදී බලය පාලනය වෙනවා. මොකද මධ්‍යම ආණ්ඩුවේ බලය බෙදා හැරෙනවා. හැබැයි ඉංග්‍රීසීන් අධිරාජ්‍යවාදය ව්‍යාප්ත කරනකොට ඔවුන් මධ්‍යගත රාජ්‍ය තමයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට සියලුම බලතල ඒකරාශී කරගන්නවා. ඒකත් දකින්න පුළුවන් ලක්ෂණයක්. ඒ වගේම තමයි මිලිටරි නිලධාරීවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම. ඒ කියන්නේ මොකද්ද මිලිටරි නිලධාරීවාදී කියලා කියන්නේ? දැන් ඔය ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ අපේ ලංකාවේ නිර්මාණය වෙනවා නිලධාරී පැලැන්තියක්. එතකොට ඒ කියන නිලධාරී පැලැන්තිය බොහෝ වෙලාවට ඒතර මිලිටරි ක්‍රමයේ යටතේ තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටට ආදරයකින් හෝ රට සංවර්ධනය කරන්න ඕන කියන අදහසකින් හෝ එහෙම නෙවෙයි. පැහැදිලිද? එතකොට එහෙම ඒ වගේ අදහසකින් නෙවෙයි ඕන් ක්‍රියා කරලා තියෙන්නේ. ඕන අර අධිරාජ්‍යවාදීන්ගේ අරමුණුමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අධිරාජ්‍යවාදීන්ට හිතවත් ක්‍රියාමාර්ගයක්මයි අනුගමනය කරලා තියෙන්නේ.
එතකොට දැන් ඒ දිහා බලනකොට අපිට පැහැදිලි වෙනවා විශාල ගැටලු ප්‍රමාණයක් එතෙන්දී නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් එතකොට ඔන්න ඔය වගේ උත්තරයක් අපි කොහොමද ගොඩනගා ගන්න ඔය කියන මම ඔය සාරයක් කිව්වේ. එතකොට ඔය කියන සාරයට අනුව අපි කොහොමද උත්තරයක් හදාගන්නේ? එතෙන්දී පුතා දුව අපි හොඳ ප්‍රවේශ ඡේදයක් හදා ගන්නවා. මීට පෙර දේශනාවේදී දුව පැහැදිලි කළා. ප්‍රවේශ ඡේදය කියන හොඳට හදා ගන්න ඕන. හරිද? දැන් මෙතෙන්දී අපිට ප්‍රවේශයක් ගන්න පුළුවන් අර මං ඉස්සර කිව්වා ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් ජාතීන් තුනකට යටත් වුණා. ඒ තමයි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියලා. හරිද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් තුනට යටත් වෙලා හිටියා. එතකොට ලංකාවේ වැඩිම කාලයක් පාලනය කළේ ලංකාවේ ලොකු වෙනසක් සිදු කළේ කවුරු විසින්ද? ඉංග්‍රීසීන් විසින්. හරිද? ඒ නිසා අපි ඉංග්‍රීසියෙන් පිළිබඳව යම් ලොකු අවධානයක් යොමු කරනවා කියලා අපිට අදහස් කිරීමේ හැකියාව තියෙනවා. නැත්නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ පුතාලා දුවල මම කිව්වා කොටස් දෙකක් යටතේ අපි රාජ්‍යයන් යටත් වීම කතා කරා. ජනාවාස වූ භූමියක් සහ ජනාවාස නොවූ භූමියක්. හරිද? අධිරාජ්‍යවාදීන් සමහර වෙලාවට මිනිස්සු ඉන්න රටක් අල්ලගෙන තියෙනවා. සමහර වෙලාවට මිනිස්සු නැති රටක් අල්ලගෙන තියෙනවා. පැහැදිලිද? එක්කෝ මිනිස්සු ඉන්න රටක් නැත්නම් මිනිස්සු නැති රටක්. මිනිස්සු ඉන්න රටක් අල්ලගත්තා නම් ඕන් කරන්නේ මිනිස්සු ඉන්න රටක් අල්ලගත්තා තමන්ගේ බලය ව්‍යාප්ත කරා එහෙම කරා. හැබැයි එහෙම නැත්තම් තවත් සමහර ලාවට ඕන් කරන්නේ මොකද්ද? මිනිස්සු නැති රටක් හරිද ජනගහනය නැති රටක් අල්ලගෙන ඒ රටේ තමන්ගේ ජාතිය පදිංචි කරලා තමන්ගේ ආණ්ඩුක්‍රමයක් තමන්ගේ බලය ව්‍යාප්ත කිරීමක් ඒ වගේ දෙයක් සිදු කිරීමට උත්සාහ දරනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි මම කිව්වා ඊට පස්සේ ලංකාව ඉංග්‍රීසියෙන් අල්ල ගන්නවා 1796 දී. දැන් කෙනෙකුට මෙතෙන්දී තර්ක කරන්න පුළුවන් ඕනනම් 1795 දී යටත් කරගත්තනේ කියලා. නෑ 1795 දී ත්‍රිකුණාමල වරාය යටත් කරගන්නේ. හරිද? ත්‍රිකුණාමල වරාය යටත් කරගන්නේ 1795 දී 1796 තමයි ලංකාවේ වෙරළබඩ කලාපය අල්ලගන්නේ. එතකොට මේ වෙරළබඩ කලාපය අල්ලගන්නකොට අපිට පේනවා ජෝන් සමාගම නේ VOC සමාගම නැත්නම් අපි කියනවා ඉංග්‍රීසි පෙරදිගින්දී වෙළඳ සමාගම. ඒ සමාගමත් එක්ක එකතු වෙලා තමයි වෙරළබඩ කලාපය අල්ලා ගැනීම සිදු කරන්නේ. එතකොට ඒ කාලය තුල අපි කියුවා ඒකට මදුරාසි පාලන සමය කියලා නේද? මදුරාසි පාලන සමය. එතකොට ඒ පාලන කාලය තුල දැන් ජෝන් සමාගම ලංකාව අල්ලගන්න ඕන විශාල මුදලක් වියදම් කරනවා. ඒ නිසා ඔවුන් ඒ මුදල හොයාගන්න. හරිද? ඔවුන් ඒ මුදල හොයාගන්න අධික බදු මුදල් අය කරන වෙරළබඩ කලාපේ. එතකොට ඒ අධික බදු මුදල මිනිසුන්ට දරා ගන්න බැරි ප්‍රශ්නයක් වුණා. පැහැදිලිද? මිනිසුන්ට දරා ගන්න බැරි ප්‍රශ්නයක් වුණා. ඒ නිසා වෙරළබඩ කලාපේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් එක දිගට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. හරි? වෙරළබඩ කලාපේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් එක දිගට ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් ඒක ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වීමක් බවට පරිවර්තනය වුණා. එතකොට ඒ නිසා වෙරළබඩ කලාපේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගියපු නිසා ඉංග්‍රීසියෙන් ඇවිල්ලා කිව්වා අපි දැන් ඔයාලව අයින් කරනවා නැත්නම් ඔයාලගේ පාලනයෙන් ගිහිනවා එහෙම කියලා ඉංග්‍රීසිනුත් පාලනයට ආවා. එතකොට අපි කිව්වා දෙගොල්ලක් පාලනය කරපු නිසා මොකද ඒකට අපි කිව්වේ ද්විත්ව පාලන සමය කියලා කිව්වා. හරි? දෙගොල්ලක් පාලනය කරපු හින්දා අපි ඒකට ද්විත්ව පාලන සමය කියලා පැහැදිලි කරා. ඒතකොට ඒ කාලයේදී පරිපාලන කටයුතු කරන්නේ කවුරු විසින්ද? ඉංග්‍රීසියෙන්. වෙළඳාම් කටයුතු කරන්නේ කවුද? ජෝන් සමාගම විසින්. එතෙන්දී ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන්න වෙනම හිටියා කොමිසම් සභාවක්. ඒ වගේම තමයි ජෝන් සමාගමට උපදෙස් දෙන්න වෙනම කොමිසම් සභාවක් හිටියා. පැහැදිලිද? එතකොට ඒ වගේ කොමිසම් සභා දෙකක් වෙන වෙනම ක්‍රියාත්මක වුණා. ඒකත් අපේ පුතාලා දුවලා මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි දැන් ඔය තත්වයෙන් අත්මි දෙනවා 1802 දී 1802 දී සම්පූර්ණ වෙරළබඩ කලාපේ පාලන බලය අල්ලගන්නවා ඉංග්‍රීසින් විසින්. ඊට පස්සේ ජෝන් සමාගම අයින් කරනවා. හැබැයි අපි කොහේ එතනින් නැවතුනේ නෑ නේද? ජෝන් ඩොයිලි පාවිච්චි කරලා රජතුමාගේ උඩරට රජුගේ සියලු තොරතුරු රහසිගතව හොයනවා. ඔහු උපක්‍රමශීලීව හොයනවා. අපි ඔය ඉදිරි ප්‍රශ්නේදී කතා කරනවා. එතකොට එහෙම රහසිගතව තොරතුරු හොයලා තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව අත්අඩංගුවට ගන්නෙ. ඔහු රංගම්මා සමග මහනුවර ප්‍රදේශයේ සැඟව සිටියේදී තමයි අත්අඩංගුවට ගන්නෙ. ඒතර ඔබ ඉතිහාස ප්‍රවෘත්ති අහලා ඇති, කතා කරලා ඇති. රජතුමා රංගම්මා සමග සැඟව සිටියේදී අත්අඩංගුවට ගන්න වෙලාවේ ඒ රංගම්මාගේ ඇඳුම් පවා ඉරෙනවා. එතකොට සමහරවිට ඒ වගේම තමයි අර බෙල්ලේ තිබිච්ච ආභරණ වලින් ඇදලා ගන්නකොට ඇයගේ බෙල්ල තුවාල වෙලා ලේ යනවා.
ඒ ලේතවරුණු ඇයගේ හැට්ටය අපිට අදටත් බලන්න පුළුවන් කොළඹ කෞතුකාගාරයේ තියෙනවා. අපිට අදත් ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒක ඔන්න ඔය වගේ තත්ත්වයක්. කියන්නේ අපේ අවසාන රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ නමත් කන්නසාමි අත්අඩංගුවට අරගෙන ඔහු ඉන්දියාවේ වෙල්ලෝරයට යනවා. ඊට පස්සේ තමයි ඉංග්‍රීසීන් මේ විදිහට අධිරාජ්‍යවාදී පතුරවන්නේ. අපි කිව්වා අධිරාජ්‍යවාදයේ පැතිරීමට පෙර රාජ්‍යයන් පැවති ස්වභාවයන් දෙකයි. වැඩව සම්රාජාණ්ඩු සහ ගෝත්‍රික රාජ්‍ය. වැඩව සම්රාජාණ්ඩු කියලා අපි කතා කරා රාජ්‍ය රදල ප්‍රවේණිදාස කියන සමාජ කණ්ඩායම් තුන හිටපු සමාජ ක්‍රමය. විශේෂයෙන්ම අපි දන්නවා ලංකාව කියලා කියන්නේ වැඩව සම්රාජාණ්ඩු ක්‍රමයක් තිබුණේනේ. රජවරු හිටියා, රදලයෝ හිටියා, ප්‍රවේණිදාසයෝ හිටියා. එහෙම සමාජ ක්‍රමයක් තමයි ලංකාවේ තිබුණේ. හැබැයි ගොඩක් අප්‍රිකානු රාජ්‍යයන් ගෝත්‍රික රාජ්‍යයන් වශයෙන් තිබිලා තියෙනවා. අද ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල වැඩව සම්රාජාණ්ඩු තිබුණාට අප්‍රිකානු බොහෝ රාජ්‍යයන් ගෝත්‍රික රාජ්‍ය වශයෙන් තමයි තිබිලා තියෙන්නේ ඉංග්‍රීසීන්ට යටත් වන කාලයේදී. එතකොට ඔය කියන අධිරාජ්‍යවාදය නැත්නම් යටත් විජිත ව්‍යාප්ත කිරීමේදී අපට දේශපාලන ආර්ථික සමාජීය තත්ත්වයන් කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. ඒවා අපි කොටස් හතරක් යටතේ කතා කරන්න ඕන. ඔබ මතක තියාගන්න. එකක් තමයි විශාල භෞමික රාජ්‍ය බවට පත්වීම. මම කිව්වා ඉංග්‍රීසීන් යටත් කරගත්තට පස්සේ ඉංග්‍රීසීන්ට මුළු ලංකාවම යටත් වුණා. ඒ නිසා ඉංග්‍රීසීන් මොකද කරේ? ඒ ඔවුන්ගේ ලංකාව විතරක් නෙවෙයි අපි දැක්ක ලෝකෙ වටේමනේ රටවල් විශාල ප්‍රමාණයකටත් කරගත්තා. ඒ නිසා ඔවුන්ගේ රාජ්‍ය විශාල භෞමික රාජ්‍යයක් බවට පරිවර්තන වුණා. අපි කොහේ එකට හිරු නොබසින අධිරාජ්‍ය කියලා නේද? ඔව්. ඒ වගේම තමයි මිලිටරි රාජ්‍ය නිර්මාණය වීම. මිලිටරි රාජ්‍ය කියන එක අදහස් කරේ හමුදා රාජ්‍යයන්. හමුදා රාජ්‍යයන් බවට පරිවර්තනය වුණා. ඒකත් අපිට දකින්න පුළුවන් ලක්ෂණයක් බවට හඳුනා ගන්න පුළුවන්. එතකොට මිලිටරි රාජ්‍ය කියන්නේ හමුදා ක්‍රමවේදයන් යටතේ තමයි ඕන අලගත්තේ අපිව බලපෑම් කළා තමයි අපිව යටත් කරගත්තේ. ඒ වගේම තමයි මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය ගොඩනගා ගැනීම. මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයකින් අපි අදහස් කරේ සම්පූර්ණ බලතල ඒකරාශී කරන ලද රාජ්‍යයක්. එහෙම නැතුව බලතල ව්‍යාප්ත කරන රාජ්‍යයක් අපි දැක්කේ නැහැ. ඒකත් මතක තියාගන්න. ඒ වගේම තමයි පුතාලා මිලිටරි නිලධාරිවාදී රාජ්‍යයක් නිර්මාණය වීම. ඒකත් ඒ කියන්නේ සුද්දොන්ගේ ආණ්ඩුව තුළ නැත්නම් අධිරාජ්‍යවාදී ආණ්ඩුව තුළ නිර්මාණය වෙච්ච නිලධාරීන්. ඒ නිලධාරීන් සම්පූර්ණයෙන්ම අපි දකිනවා ක්‍රියාත්මක වුණේ අර හමුදා නීතිය යටතේමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා රාජ්‍ය සේවය වුණාම නිලධාරීන් වුණාම ජනතා හිතවාදී වෙන්න ඕන. නමුත් අපි මේකෙදී එහෙම හිතවාදී බවක් දැක්කේ නෑ. ඔවුනොත් අධිරාජ්‍යවාදීන් පැත්ත අරගෙන මහ ජනතාවට බලපෑම් කිරීමක් තමයි සිද්ධ වුණේ. එතකොට ඔන්න ඔය වගේ තමයි එහෙනම් මගේ දුවල පුතාලා මතක තියාගන්න යටත් විජිත හා යටත් විජිත රාජ්‍ය හඳුන්වන්න වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔය කියන කරුණු තමයි අපිට භාවිත කරලා උත්තරේ හදාගන්න වෙන්නේ. අපි එහෙනම් ගීතයක් රස විඳලා ඉතිරි පාඩමටත් යමු. ඔබ අනිවාර්යෙන් අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.
වාර්තාලය දැන්මින් විනෝදෙන් උණුසුම් කරන Vision FM දුබරෙලිය ගිනිගත් තේන හැටන් නාමෝය තාවකැවේ FM 102.1 ජය සත්හනයි Vision FM විෂන් FM ශ්‍රවණය කරන දැන් වේලාව උදෑසන 8:35යි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබ දැන් ශ්‍රවණය කරමින් සිටියේ විෂන් FM හරහා ඔබ වෙත ඉදිරිපත් කරන පුනරීක්ෂණ පාඩම් මාලා සාකච්ඡා වැඩසටහනත් සමගයි. ඉතින් ඔන්න අද දිනේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ සඳුදා දවසේදී අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ දේශපාලන විද්‍යාව විෂයට අදාළ පුනරීක්ෂණ පාඩම් මාලාව. අද දවසේදී ඒ සඳහා මෙදිරියට පැමිණ සිටිනවා ඔබට මේ විෂය දැනුම බෙදා දීම සඳහා මහින්ද විද්‍යාලයේ හා බදුල්ල මහින්ද විද්‍යාලයේ හා බදුල්ල සුධර්මාවාස මහා පිරිවෙන් ආචාර්ය ජයලත් කේ ආරච්චි ගුරුතුමන්. ඉතින් මා නැවතත් ගුරුතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටින මේ පාඩමෙහි ඉදිරියේ සාකච්ඡා කරන මේ වගේම අමතක කරන්න එපා දෙන දුවේ පුතේ ඔන්න ඔබට හැකියාව තිබෙනවා අපේ විෂන් FM Facebook පිටුව හරහා නරඹන්නටත් ඒ වගේම අපි සාකච්ඡා කරමින් ඉන්නේ අද දවසේදී මේ පුනරීක්ෂණ පාඩම් මාලාව යටතේ කෝල්බ්‍රොක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇසුරින් කොහොමද විභාග ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ කියන කාරණය ගැන. රයිට්. එතකොට අපි දැන් උසස් පෙළ විභාගයට බලාපොරොත්තු වෙමින් ඉන්න දුවර පුතාලා අපි දැක්ක 2019 දී කෝල්බ්‍රොක් වලින් ප්‍රශ්නයක් ආවා. එතකොට ඒ වගේ තව ප්‍රශ්න සාමාන්‍යයෙන් අහන්න පුළුවන් තැන් මොනවද? ඒතකොට අපි මේ පාඩමම ආවරණය කරන්න තමයි අපේක්ෂා කරන්නේ. ඒතකොට මේ පාඩමේ මොන ප්‍රශ්නය ඇහුවත් අපේ දුවර පුතාලට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි ඒ වගේ තැනකට යන්න උත්සාහ කරමු. දැන් මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් යටත් විජිත පරිවර්තන හා එහි ප්‍රතිඵල කියන එක. යටත් විජිත පරිවර්තන සහ එහි ප්‍රතිඵල කියන එක තමයි දැන් මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ. එතකොට දැන් යටත් විජිත පරිවර්තන සහ එහි ප්‍රතිඵල ගැන කතා කරන්න ගියාම අපි දන්නවා 1505 ඉඳලා 1948 දක්වාම අපි යටත් වෙලා හිටියා. ඒ කියන්නේ මේ අධිරාජ්‍යවාදය තුල අපි ක්‍රියාත්මක වුණා. එතකොට ඒ විදිහට එනත ඒ කාලේ ක්‍රියාත්මක වෙනකොට මොන වගේ ප්‍රතිඵලද අපට අත්විඳින්න සිදු වුනේ? මොන වගේ ප්‍රතිඵලද අපිට දකින්න ලැබුණේ? අන්න ඒ වගේ පරිවර්තනයන් පිළිබඳව තමයි අපි මේ ප්‍රශ්නයේදී සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ. එතකොට විජිතකාරක රාජ්‍ය නැත්නම් මේ කියන යටත් විජිත හඳුනා ගැනීමේදී ඔවුන් විවිධ වෙනස්කම් කරලා තියෙනවා. දැන් අපේ රාජ්‍යයක් යටත් කරගත්තාම ඔවුන් ඒ විදිහටම තියලා නැහැ. පැහැදිලිවම අපිට පේනවා ඔවුන් ලොකු වෙනසක් කරලා තියෙනවා. එතකොට ඇයි එහෙම වෙනස් කරේ? කොහොම අපිට සාකච්ඡා කරන්න පුළුවන් කරුණක් ඒක. ඇයි එහෙම වෙනස් කරේ? එතකොට එකක් තමයි තම විජිතය පවත්වාගෙන යාමේ ආරක්ෂක හා පරිපාලන වියදම් අධික වීම සහ ඍජුව විජිතය පාලනය කර ගැනීමට අපහසු වීම. ඒ කියන්නේ අධිරාජ්‍යවාදීන් රටවල් යටත් කරගන්නකොට ඔවුන්ට විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. පැහැදිලිද? එතකොට අපි දැක්කා අධිරාජ්‍යවාදීන් ලංකාව අල්ලගන්නකොට ජෝන් සමාගමේ පවා සහාය ගත්තා. ඒ අධික වියදම් ප්‍රමාණයක් යන හින්දා. ඒ වගේම තමයි ඔවුන්ට ඍජුව යටත් විජිතය පාලනය කරන්න අමාරුයි. දැන් බ්‍රිතාන්‍යයට රටවල් විශාල ප්‍රමාණයක් යටත් වෙලා තිබුණානේ. ඒතර ওই රටවල් ඔක්කොම පාලනය කරන්න පුළුවන්ද? බෑ. ඒ හැම දෙයක්ම පාලනය කරන්න අපහසුයි. අන්න ඒ අපහසුතාවය නිසා තමයි අධිරාජ්‍යවාදීන් කල්පනා කරේ තමන්ගේ යටත් විජිතවල යම් යම් වෙනස්කම් කරන්න ඕන කියලා. ඒක පැත්තක්. හරිද? ඒ කරුණ මතක තියාගන්න එහෙනම් විශේෂම ආරක්ෂක පරිපාලන වියදම් අධික වීම, ඒ වගේම ඍජුව යටත් විජිතය පාලනය කිරීමට අපහසු වීම. ඒ වගේම තමයි දෙවෙනි කරුණ තමන්ට අභිමුඛ ඇති නව සමාජයේ පවතින ජීවන රටා හා අභිලාෂ විජිතකාරකයාගේ සංස්කෘතිය සමග නොපෑහීම නිසා එය වෙනස් කිරීම. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් ලංකාව අල්ලගන්නකොට ඔවුන්ට ඕන සංස්කෘතියක් තිබුණේ නැහැ ලංකාවේ. ලංකාවේ තිබුණේ අපට ආවේනික සංස්කෘතියක්. ලංකාවට ආවේනික සංස්කෘතියක් තමයි ලංකාවේ තිබුණේ. එතකොට ඔවුන්ට අවශ්‍ය වුණා ඒ කියන සංස්කෘතිය වෙනස් කරන්න. මොකද ඔවුන්ගේ අරමුණු ජයග්‍රහණය කරන්න නම් එහෙම අරමුණු වෙනස් කරන්න ඕන. එතකොට ඒ වගේම තත්ත්වය වෙනස් කරන්න ඕන, සංස්කෘතිය වෙනස් කරන්න ඕන. ඉතින් ඒ නිසා ඉංග්‍රීසියෙන් කල්පනා කරා අර තිබිච්ච තත්ත්වය, කියන්නේ ලංකාවේ පැවති තත්ත්වය පැහැදිලිවම වෙනස් කරන්න ඕන කියන ආකල්පය තුළ හිටිය අධිරාජ්‍යවාදී නැත්නම් ඉංග්‍රීසියෙන්
ඒ තුල හිටියා. ඒකත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි Tamanට යටත් වෙසි සමාජ මෞරාජ්‍යයේ උපරිම යහපත උදෙසා භාවිතයට ගැනීම. දැන් ඔවුන් ලංකාව අල්ලගත්තේ ලාභයක් උපයන්න. ඔවුන්ට අවශ්‍ය වුණා ලංකාව ලාභදායී කාර්යයන් සඳහා යොදා ගන්න. ඔවුන්ට අවශ්‍ය වුණා ලාභයක් උපයන්න. ඒ ලාභය උපයීමේ ක්‍රියාවලිය තුලත් විශාල වශයෙන් අපට පේන තියෙන්නේ ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමක් තමයි අපේක්ෂා කළේ. ඒ කියන්නේ අපේ රට අල්ලගත්තේ නිකන් නෙවෙයි. ඔවුන් ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා ඔවුන් කල්පනා කරා කොහොමද උපරිම ප්‍රයෝජන ගන්නෙ? වැඩිම ප්‍රයෝජනයක් ගන්න කොහොමද කියලා ඔවුන් සාකච්ඡා කරා, දැන් කතා කරා, කල්පනා කරා. ඒ ගැනත් ඔබ අමතක කරන්නට එපා. දරුවෝ ඔය කියන කරුණුත් එක්ක තමයි අපි මේ කියන සාකච්ඡාව පවත්වගෙන යන්නේ. ඒකට මතකයිනේ අපි අද කතා කරන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ යටත් විජිත පරිවර්තන හා එහි ප්‍රතිඵල ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට අපි දන්නවා දැන් ලංකාව යටත් වීමට පෙර වැඩවසම් ක්‍රමයක් තිබුණේ. වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ දුවල පුතාලා රාජ්‍ය, රදල, ප්‍රවේණිදාස කියන සමාජ කණ්ඩායම් තුන ඉන්න සමාජ ක්‍රමයක්. එතකොට අපි දන්නවා දැන් අතීතයේ රටෙහි සියලු ඉඩම් වල අයිතිකරුවා වුණේ කවුද? රජතුමා. රජතුමා තමයි සියලු ඉඩම් වල අයිතිකාරයා. ඔහු ඒව බලා ගන්න කියලා දෙනවා කාටද? රදලයාට දෙනවා. රදලයා ඒවා වගා කරන්න කියලා දෙනවා කාටද? ප්‍රවේණිදාසයාට. එහෙනම් මතකයිද? රටෙහි ඉඩම් වල අයිතිකරු රාජ්‍ය ඒ බලා ගන්න කියලා පවරනවා රදලයාට. රදලයා වගා කරන්න කියලා පවරනවා කාටද? ප්‍රවේණිදාසයාට. එතකොට රාජු, රදල, ප්‍රවේණිදාස කියන සමාජ කණ්ඩායම් තුන තමයි හිටියේ. එතකොට දැන් ඇත්තටම ප්‍රවේණිදාසයා කියන්නේ සාමාන්‍ය මිනිස්සු නේ. ප්‍රවේණිදාසයාට ඇත්තටම ලැබුණු ඉඩමේ සත්‍ය අයිතිකරුවා කවුද? රජුනේ. ඒ නිසා ජනතාව මොකද කරේ? තමන්ගෙන් ලැබෙන අස්වැන්නේන් කොටසක් රදලයාට දුන්නා වගේම රජු වෙනුවෙන් දින කිහිපයක් නොමිලේ සේවය කරා. පැහැදිලිද? දැන් තමන්ට ඉඩම දුන්නේ රදලයා. ඒ නිසා රදලයාට අස්වැන්නේන් කොටසක් දෙනවා. හැබැයි ඉඩමේ අතීතකාරය රජු. ඒ නිසා රජු වෙනුවෙන් වසරකට දින කිහිපයක් නොමිලේ සේවය කරනවා. එතකොට නොමිලේ සේවය කරනවා කියවම රජතුමා තමන්ගේ පෞද්ගලික වැඩ කරගත්තද? නෑ. රජතුමා පොදු වැඩ තමයි කරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම වැව්වමුණු ඉදි කරලා තියෙනවා. ඒ වගේම වැව්වමුණු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම ඇලවේලි ඉදි කරලා තියෙනවා. ඇලවේලි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම මන්මාවත් ඉදි කරලා තියෙනවා. මන්මාවත් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඒ වගේම විහෙර විහාර ඉදි කරලා තියෙනවා. විහෙර විහාර ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එතකොට පුතාලා දැන් අපිට පැහැදිලි රජතුමා සම්පූර්ණයෙන්ම පොදු වැඩ විශාල ප්‍රමාණයක් කරගෙන තියෙනවා. එතකොට ඔය කියන වැඩ හරහා ලංකාව ලොකු සංවර්ධිත රටක් බවට පරිවර්තනය වුණා. අපි අහලා තියෙනවාද ඒ කාලේ අපි ණයබරක් තිබුණා කියලා දිනවල පුතාලා? නෑ. අපි කිසිම ගැටලුවක් තිබුණේ නෑ අපිට. හොඳ වාරි තාක්ෂණයක් තිබුණා. යෝධ වගේ ඇලව නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබුණා. ඒ වගේම අහස උසට චෛත්‍ය ගොඩ ගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මහ විශාල කෙත්වතු අස්වද්දන අවස්ථාව ලැබුණා. බාහනේ කාලේ කොයිතරම් ශාස්ත්‍රීය රාජ්‍යද කියලා අපි කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. අපෙන් තමයි ලෝක රටවල් වලට සහල් බෙදලා තියෙන්නේ. හැබැයි පුතාලා ඉංග්‍රීසි නෙවෙයි මොකද්ද කරේ? ඔවුන්ට ඕන මේ ක්‍රම වෙනස් කරගන්න. විශේෂයෙන්ම වතුවගාවත් එක්ක ඔවුන්ට අවශ්‍ය වුණා ශ්‍රමයක් ලබා ගන්න, ශ්‍රමිකයින් ලබා ගන්න අවශ්‍ය වුණා. ඒ ශ්‍රමිකයින් ලබා ගන්න අවශ්‍ය ප්‍රධාන ගැටලුව මොකක්ද? මේ කියන රාජකාරී ක්‍රමය. එසා රාජකාරී ක්‍රමය අහෝසි කරනවා. රාජකාරී ක්‍රමය අහෝසි කළා විතරයි අපේ රටේ තිබිච්ච කෘෂිකර්මාන්තය මුළුමනින්ම විනාශ වෙලා යන්න පටන් ගත්තා. බලන්න කෘෂිකර්මාන්තයේ තිබිච්ච දේ අපේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. එතකොට අපිට මොකක්ද අවසානයේ? 1950 වගේ වෙනකොට අපි ලෝකේ වටේ රටවල් වලින් සහල් හිඟා කරන මට්ටමටපත් වුණා. අපි හාල් ඉල්ල යන්නපත් වුණා 1950 වගේ වෙනකොට. බලන්න කෝල්බ්‍රූක්ලා කරපු හදියක් අපේ රටට. ඔවුන් අපේ රට සම්පූර්ණ විනාශ කළා දාලා තියෙනවා. අපේ රටේ විචාර දේශීය කෘෂිකර්මාන්තය මුළුමනින් විනාශ වෙලා තියෙනවා. පුතාදුව ඒ තිබිච්ච ක්‍රමය අදටත් තිබුණා නම් ලංකාව පුදුම තරම් දියුණු රටක්. අපි එහෙනම් අපේ කියන ආර්ථිකයකින් තමයි අපි පෝෂණය ලබන්නේ. අපිට කිසිම ගැටලුවක් වුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ රාජකාරී ක්‍රමයේ අහෝසි කිරීමත් සමගම ලංකාවට වෙච්ච අපරාධය අපිට කියලා නිම කරන්න බැරි තරම්. එතකොට ඔවුන් අපේ රටේ තිබිච්ච දේවල් ඔවුන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීමට ක්‍රියා කළා තියෙනවා.
ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තහම ලංකාවේ තිබුණේ යැපුම් ආර්ථිකය. යැපුම් ආර්ථිකය කියන්නේ ඒ කියන්නේ වෙළඳ ආර්ථිකයක් නෙවෙයි. ඒ කියන්නේ ඔවුන්ට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වුණා ලංකාවේ හොඳ දියුණු වෙළඳපළක් හදාගන්න. හැබැයි ලංකාවේ තිබුණේ යැපුම් ආර්ථිකය. ඒ කියන්නේ මිනිස්සු Tamanට ජීවත් වෙන්න විතරක් වගා කරගන්නවා. ඒකට කියන්නේ යැපුම් ආර්ථිකය කියලා. ඒකට ඉංග්‍රීසීන්ට ඒක අදාළ වුණේ. ඔවුන්ට ඕන වුණා ලංකාවේ හොඳ වෙළඳපළක් හදාගන්න. වෙළඳපළක් හදාගන්න මිනිස්සු නිෂ්පාදනය කරන්න ඕන. ඒ කියන්නේ විකුණන්න වගා කරන්න ඕන. කලින් Tamanට ආහාර වල ගැන විතරයි වගා කළේ යැපුම් ආර්ථිකය. හැබැයි ඔවුන්ට ඕන ඒක වෙළඳ ආර්ථිකය බවට පරිවර්තනය කරන්න. එතකොට ඒ නිසා ඔවුන් මොකද කරේ? අර රාජකාරී ක්‍රමයේ වගේ දේවල් අහෝසි කරලා දාලා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඔවුන් උත්සාහ කරා. දැන් අපි දැක්ක දැන් රාජකාරී ක්‍රමය අහෝසි කරපු නිසා මේව එකින් එක බැඳලා තියෙන පුතයිකට රාජකාරී ක්‍රමය අහෝසි කරපු නිසා මිනිස්සුන්ට දැන් එපා වුණා. මිනිස්සු ඒ කියන්නේ පැවතිච්ච සම්ප්‍රදාය නැත්නම් සියල්ල එපා වුණා. ඒ වගේම දැන් අනිත් පැත්තෙන් ගත්තම රාජකාරී ක්‍රමය හරහා හොඳ කුඹුරු අස්වැද්දුවා. මේ රටේ ධාන්‍ය වලින් ආඩිය වුණා. ඒ කියන්නේ හොඳ ස්වයංපෝෂිත රාජ්‍ය බවට පරිවර්තන වුණා. නමුත් ඉංග්‍රීසීන් අර රාජකාරී ක්‍රමය අහෝසි කරපු නිසා මොකද වුනේ? මිනිස්සු කුඹුරු වැඩ අතාරින්න පටන් ගත්තා. ඒ කුඹුරු වැඩ ඇතෑරියාට පස්සේ නැත්නම් අතාරලා දැම්මට පස්සේ මිනිස්සු මොකද කරේ? මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වුණා. මිනිස්සුගේ කුඹුරු පුරාණ වෙන්න පටන් ගත්තා. අන්න ඉංග්‍රීසි මොකද කරේ? ඒ වෙලාවෙත් ඒක ප්‍රයෝජනෙට ගත්තා බිම් පාලු ප්‍රතිපත්තිය. ඒ වගේම තමයි විශේෂයෙන්ම මුරුබින් පනත. ඒ වගේ දේවල් හරහා මේ රටේ තිබිච්ච ඉඩම් ටික පවරගත්තා. ඉඩම් ටික පවරගෙන විදේශිකයින් සඳහා සිලින් 2මාරක් වගේ සොච්චම් මුදලකට අලෙවි කරලා තියෙනවා. බලන්න අපේ රටේ අහිංසක ජනතාවට සිදු වූ කාරණය. අපේ රටේ අහිංසක ජනතාවට සිදු වුණා ඔන්න ඔය වගේ දුක් මුසු සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒක ඇත්තටම එක පැත්තකින් ගත්තහම ගැටලු සහගතයි. අපේ උඩට ඉංග්‍රීසීන් මේ රටේ විවිධ වෙනස්කම් කරන්න ගියාට පස්සේ ඒක අපේ රටේ මිනිසුන්ගේ හැම කාර්යයකටම බලපාලා තියෙන ආකාරය අපට පේන්න තියෙනවා. එතකොට දැන් අපි දැක්ක රාජකාරී ක්‍රමය අහෝසි කරා. ඒක ඇත්තටම අහෝසි කළේ ඉංග්‍රීසීන් අවශ්‍ය ශ්‍රමිකයින් පන්තියක් හදාගන්න. මිනිසුන්ගේ ශ්‍රමය ලබා ගන්න තමයි ඒ වෙලේ කරේ. හැබැයි අපේ මිනිස්සු වලට ගියේ නෑ. හැබැයි ඉංග්‍රීසි වලට ගියෙත් නෑ. එයා මොකද කරේ? අපේ අය වැඩට ගියේ නැති හින්දා දකුණු ඉන්දීය ද්‍රවිඩ කම්කරුවෝ ගෙනාවා. දකුණු ඉන්දීය ද්‍රවිඩ කම්කරුවෝ මුල් අවස්ථාවේ 10000යි ගේන්නේ. පස්සේ කාලේ 1940 ගණන් වගේ වෙනකොට ඒ ගෙන ආපු ද්‍රවිඩ කම්කරුවෝ නැවත ඉන්දියාවට යවන්න ඕන කියලා යෝජනාවක් ආවා. ඉතින් ඒලා ගණන් කරලා බලනකොට ද්‍රවිඩ ජනතාව ලක්ෂ 6ක් ඉක්මවලා හිටියා. ගෙනාවේ 10000යි දැන් ලක්ෂ 6ක් ඉක්මවලා තියෙනවා. ඒ ඉන්දියාව බාරගන්නේ බාරගන්නේ. ඉතින් ඔන්න එතකොට ලංකාවේ අනවශ්‍ය ද්‍රවිඩ ප්‍රශ්නයකුත් නිර්මාණය වුණා මේ ඉංග්‍රීසීන්ගේ ක්‍රියාකාරීත්වය නිසා. ඔවුන් ශ්‍රමික පන්තිය නිර්මාණය කරගන්න මේ දකුණු ඉන්දිය ද්‍රවිඩ කම්කරුවෝගෙන ආපු නිසා ලංකාවේ අනවශ්‍ය ද්‍රවිඩ ප්‍රශ්නයකුත් නිර්මාණය වුණා කියන එක අමතක කරන්න එපා. ඒ වගේම තමයි මම ඉස්සෙල්ලා කිව්වා අපේ ලංකාවේ තිබුණේ සරල ආර්ථික ක්‍රමයක් තිබුණේ. යැපුම් ආර්ථික ක්‍රමයක් තිබුණේ. හැබැයි ඉංග්‍රීසියට ඕන තේ පොල් රබර් සිංකෝණ වගේ දේවල් මහා පරිමාණය වගා කරන්න අවශ්‍ය වුණා. හේතුව එහෙම මහා පරිමාණයෙන් ඔවුන්ට වගා කරන්න පුළුවන් වුණාම නැත්නම් මේකට වගා කළාම ඔවුන්ට ඒව ඒකට ආරයන් යන්න පුළුවන්. ඉතින් ඔවුන් ඒක තමයි අපේක්ෂා කළේ. අපේ රටේ වගා කරලා යම් දේවල් වගා කරලා පස්සේ ඒව ආරයන් යන්න පුළුවන්. ඒක තමයි අපේක්ෂා කළේ. හැබැයි ඒ තත්වය මත ලංකාවේ අනවශ්‍ය ප්‍රතිඵල ප්‍රමාණයක් ආවා. විශේෂයෙන්ම දැන් ඔය අපේ තිබිච්ච යැපුම් ආර්ථිකය සහ වෙළඳ ආර්ථිකය කියලා ආර්ථිකයේ කොටස් දෙකක් යටතේ නිර්මාණය වෙන්න පටන් ගත්තා. අපේ අතරම තිබුණ යැපුම් ආර්ථිකය පස්සේ ඉංග්‍රීසියෙන් අර වගේ සිංකොණ වගේම තේ පොල් රබර් වගේ දේවල් වගා කරන්න පටන් ගත්තා. පස්සේ වෙළඳ ආර්ථිකයකුත් නිර්මාණය වුණා. එතකොට ඒ වෙළඳ ආර්ථිකයත් එක්කම විශේෂයෙන්ම අපි දකිනවා මේ රටේ ධනපති පන්තිය නිර්මාණය වෙනවා. ඒ කියන්නේ වතු හිමියන් පිරිසක් නිර්මාණය වෙනවා. වතු වගාවෙන් සල්ලි උපයාගත් පිරිසක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි අමතක කරන්න එපා මේකෙන් අපිට කාම්කරුවන් පිරිසකුත් නිර්මාණය වෙනවා.
හරි කම්කරුවන් පිරිසකුත් නිර්මාණය වෙනවා. ඒකත් අපිට දුර්වලතාවයක් විදිහට තමයි දකින්න වෙන්නේ. ඒ වගේම තමයි පුතාලා එක පැත්තකින් ගත්තහම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ යැපුම් ආර්ථිකයක් යැපෙන්න විතරක් වගා කර ගන්නවා යැපුම් ආර්ථිකය හරහා ඒ වගේම තමයි වෙළඳ ආර්ථිකයකුත් නිර්මාණය කර ගන්නවා. හැබැයි ඒ වෙළඳ ආර්ථිකය හරහා අපි දන්නවා සාමාන්‍ය ජනතාව කලින් එනත ඒ කාලේ මුදල් භාවිතයක් පවා තිබුණේ භාණ්ඩ හුවමාරුකමක් තිබුණේ. යම් කිසි භාණ්ඩයක් දීලා තවත් භාණ්ඩයක් ඉල්ල යනවා. අපි ලංකා අතීත සමාජයේ වගේ ඉතා ගුණධර්ම නැත්නම් සාරධර්ම තෝර මිනිස්සු අතර සුහදත්වයක් ගොඩනගෙනවා අන්‍යෝන්‍ය හිතවත්කම ගොඩනගෙනවා එහෙම තත්ත්වයක් තමයි තිබිලා තියෙන්නේ. හැබැයි ඉංග්‍රීසියෙන් මෙරට ඇවිල්ලා ඔවුන් ඒ සියලු තත්ත්වයන් වෙනස් කිරීමට ක්‍රියා කරලා තියෙනවා. ඉංග්‍රීසි මෙරට ඇවිල්ලා ඒ සියලුම තත්ත්වයන් පරිවර්තනය කරන්න වෙනස් කරන්න උත්සාහ දරලා තියෙනවා. එතකොට ඒ පැත්තෙන් ගත්තාම මේ රටේ බැංකු ක්‍රමයක් නිර්මාණය වෙනවා. ඒ බැංකු ක්‍රමය හරහා යැපුම් ආර්ථිකයේ හිටපු අපේ සාමාන්‍ය ජනතාව බැංකු ක්‍රමය හරහා ණයකරුවන් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම සංකීර්ණ සමාජ තත්ත්වයක් නිර්මාණය වෙනවා උන්ට. ඒ සංකීර්ණ සමාජයට මුහුණ දෙන්න බැරිව මිනිස්සු ඒ රටේ ප්‍රශ්න එකින් එක ගොඩ ගෙනින්න පටන් ගත්තා. මිනිස්සුගේ ප්‍රශ්න ගොඩ ගෙනින්න පටන් ගත්තා. ඒ වගේ දුර්වලතාවයන් ටිකක් මේ ඉංග්‍රීසියෙන්ගේ පරිවර්තන හමුවේ අපිට පේන්න තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ බැංකු ක්‍රමය හරහා අර තිබිච්ච සරල ජීවන ක්‍රමයක් නැති වුණානේ. දැන් අපි දන්නවා අතීතයේ අත්තං ක්‍රමය වගේ දේවල් තිබුණා. 10 දෙනෙක් ගත්තොත් එහෙම ඒ 10 දෙනා තමන් 10 දෙනාගේ මුරුවල වැඩ කරන්න යනවා. අද එක්කෙනෙක්ගේ වැඩට යනවා අනිත් ඔක්කොම ටික ඊළඟ දවස් ඊළඟ ගෙදර වැඩට යනවා. එහෙම බලනකොට අත්තං ක්‍රමයක් තිබුණේ. ශ්‍රමයට මුදලක් වියදම් කළේ නැහැ. ඒක සරල ජීවන ක්‍රමයක්. ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මිනිස්සුන්ට ලොකු සුවදත්වයක් තිබුණා. හැබැයි අර ඉංග්‍රීසියෙන් නිර්මාණය කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හමුවේ ඒ ආර්ථික වෙනස්කම් හමුවේ අපි දැක්කා සරල සමාජය සංකීර්ණ සමාජය බවට පරිවර්තනය වුණා. ඒ සරල සමාජය සංකීර්ණ සමාජයක් බවට පරිවර්තනය වීම හරහා මේ රටේ ඇතිවෙච්ච ප්‍රතිඵල මේ රටේ ආර්ථිකයට වගේ මේ රටේ අනාගතයට ඒ හැම දෙයකටම බලපාපු ආකාරය අපට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. ඒකත් අපේ දුවල පුතාලා මතක තියාගන්න ඕන. ඒ වගේම තමයි දැන් අර ඉංග්‍රීසියෙන් මේ විදිහේ වෙනස්කම් කරන්න ගියාට පස්සේ අපේ රටේ තිබිච්ච සාර ධර්ම ප්‍රමාණයක් අපිට නැති වෙලා ගියා. ඒ වගේම තමයි ඒ සමාජ ක්‍රමයේ යටතේ අපි දැක්කා ඒ තිබිච්ච සාර ධර්ම ලංකාවේ තිබිච්ච තත්වයන් ඒ විනාශකාරී තත්වයකට ඇදගෙන තත්වයක් දැක්කා අපි. ඒ කියන්නේ අර මිනිසුන් අතර තිබිච්ච සුහදත්වය, මිනිසුන් අතර තියෙන අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය, ඒ වගේ විශාල ගුණධර්ම ප්‍රමාණයක් අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් වුණාට ඒ වගේ පසු කාලීනව ඒවා ගැටලු බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ අපේ තිබිච්ච සමාජයේ තිබිච්ච ගුණධර්ම හොඳ එකට ඒක රාශීන් දැන් අපි දැක්ක මං ඉස්සරහ කිව්වා වගේ ආත්තං ක්‍රමය හරහා අපි දැක්කේ අනෝන සුවදත්වය. මිනිස්සු ඔක්කොම එකට ඉන්නවා. මිනිස්සු අතර අනෝන සුවදත්වයක් තියෙනවා. ඒ తত্ত্বය නැති වෙන්න පටන් ගත්තා මේ අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාකාරීත්වයත් එක්ක. ඒකත් අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණයක්. එතකොට දැන් ඔය කියන කරුණු පෙළගස්සගෙන යනකොට අපිට පේනවා ඉංග්‍රීසියෙන් ලංකාව වෙනස් කරන්න, ලංකාවේ ආර්ථිකය වෙනස් කරන්න, ලංකාවේ සමාජය වෙනස් කරන්න, ලංකාවේ තත්ත්වය වෙනස් කරන්න ඒ අනුගමනය කරපු ක්‍රියාදාමයන් හරහා ලැබිච්ච ප්‍රතිඵල කොටස් දෙකකට බෙදන්න පුළුවන් අපිට. ඒ තමයි යහපත් ප්‍රතිඵල. යාළුවනේ ලංකාපේ TV YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක click කරන්නත් අමතක කරන්න එපා.